මම ආයේ කියනවා වෙළඳෙක් එකක් රුපියල් 35 වගේ මිලදී ගත් අන්නාසිතෝගයකින් පහෙන් එකක් නරක් වී තිබිනි. ඉතිරි කොටසින් හතරෙන් එකක් ළමා නිවාසයකට පරිත්‍යාග කරලා ඉතුරු ටික වික්කලු. 1 ආනවා පළවෙනි ප්‍රශ්නේ. පුතේ පළවෙනි ප්‍රශ්නය අහනවා මෙන්න මෙහෙම. මුළු අන්නාසිතෝගයෙන් කොපමණ භාගයක් ළමා නිවාසයකට පරිත්‍යාග කළාද කියලා. පුතේ ළමා නිවාසයට පරිත්‍යාග කරන්නේ ඉදිරියෙන් හතරෙන් එකක්. ඉදිරියෙන් හතරෙන් එකක්. එමනම් මම ලියලම හදන්නම් නරක් වූ කොටස. පුතේ නරක් වූ කොටස සමානයි පහෙන් එකයි. නරක් වූ කොටස පහෙන් එක නම් පුතේ ඉතිරිය ගන්න. නරක් වූ කොටස පහෙන් එක නම් ඉතිරිය. ඔක්කොම තිබුණේ පහෙන් පහයි. ඒකෙන් පුතේ පහෙන් එකක් නරක් වුණා. එමනම් ඉතුරුයි පුතේ පහෙන් කීයද? 4. ඒකෙන් හතරෙන් එකක් තමයි ළමා නිවාසය. පුතේ ළමා නිවාසය. ළමා නිවාසයට යන්නේ පුතේ ඉදිරියෙන් හතරෙන් එකක්. මම ඒක ලියලම පෙන්නන්නම්. ළමා නිවාසයට යන්නේ පුතේ ඉදිරියෙන් හතරෙන් එකක්. එතකොට ළමා නිවාසයට යන්නේ ඉදිරියෙන් හතරෙන් එකක්. මට ඊට මදි නිසා මම මෙතෙන්ට ගන්නම්. පුතේ ළමා නිවාසයට යන්නේ ඉදිරිය. ඉදිරිය කියන්නේ පුතේ 5න් 4යි. මේකෙන් හතරෙන් එකක්. එමනම් පුතෝ 5න් 4 වැඩි කිරීම 4න් 1. මෙයාට මෙයා කැපිලා යනවා. පුතේ ළමා නිවාසයට දෙන්නේ 5න් 1යි. 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 හදාගන්න අර විස්තරෙත් එක්කම හදාගන්න. අර විස්තරෙත් එක්කම හදාගන්න. හරි. ඉතින් අපි පේපර් එක මේ විදිහටම කරගෙන යමු. මොකද පේපර් ගන්න යන්න ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. ඒ නිසා මෙහෙම කොහොමත් මේ පේපර් එකනේ දැන් මම අර පේපර් එක දානවානේ. ඒකට ගැටලුවක් වෙන්නේ නැත්නම් ඔයාලා යන්න ඕනේ ආපහු. දැන් මේ දවස්වල යන්න විදියකුත් නැහැ. ඔහොම ප්‍රශ්න ගොඩයි. ඔය වාගේ ප්‍රශ්න ගොඩයි. මේ නරක් වුණා ඔබ ගොඩෙන් 5න් එකක්. ඉතිරියෙන් 4න් එකක්. ඉතිරියෙන් 4න් එකක් ළමා නිවාසයකට දෙනවා. 5න් එකක් නරක් වෙලා නම් පුතේ ඉතුරුයි 5න් 4ක්. ඒ 5න් 4න් 4න් එකක් කියන්නේ පුතේ මුළු ගොඩෙන් 5න් එකක්. මුළු ගොඩෙන් 5න් එකක්. මුළු ගොඩෙන් 5න් එකක්. පුතේ ඔයාලා මම දන්නේ නැහැ ඇයි ටික වෙලාවක් ඉඳලා පන්තියෙන් අයින් වෙන්නේ කියලා. ඒක මට මාර ප්‍රශ්නයක්. ඒ කියන්නේ ළමයි ටික වෙලාවක් කරගෙන යනවා. ඊට පස්සේ ඔන්න දැන් ඇති කියලා හිතෙනවාද? මට එහෙම තේරෙන්නේ නැහැ පුතේ. මතක තියාගන්න ඊයේත් මම රෑ දරුවෙක් එක්ක කතා කරනකොට කිව්වේ අපි Zoom එකේදී සර් පිස්සු කෙලියා තමයි. හැබැයි විභාගෙට ගියාට පස්සේ තමයි තේරුනේ මොකද්ද වෙන්නේ කියලා. ඊයේ මේ සැරේ විභාගෙ ලියපු ළමෙක් පුතේ ප්‍රශ්න වෙනවා. අපි සර් Zoom එක දාලා පිස්සු කෙලියා කෑවා බිව්වා නිදාගත්තා. සර්ලා බොරුවට කෑ ගැහුවා. අපි ඒවට hina වෙවි හිටියා. සර් අන්තිමට පේපර් එක ළඟට ගියාට පස්සේ සර් අපි නන්නත්තර වුණා. ඒ ළමයි දැන් පසුතැවෙනවා. ඒ தත්වෙට ඔයාලා වැටෙන්න එපා පුතේ. මෙච්චරයි දැන් තියෙන විකල්පේ. එතකොට ඔයාලා දැන් සමහර ළමයි පන්තියේ ඉන්නවා. මම දැන් එක දිගට ඉන්න කීප දෙනා ඉන්නේ. ටික වෙලාවක් ඉඳලා යනවා යන්න. ඒ කියන්නේ ඔයාලා විභාගෙට ලියන්නේ තනියෙන් පුතේ. තමන්ගේ මහන්සියෙන් ගොඩ යන්න ඕනේ තත්වයක් දැන් තියෙන්නේ. දැන් මම මෙච්චර දේවල් කරද්දී පුතේ මම අඩුම තරමේ මගේ රස්සාව ගැනවත් හිතන්නේ නැතුව මේ දැන් වැඩ කරන්නේ. මුදල ගැනවත් හිතන්නේ නැතුව මම දැන් වැඩ කරගෙන යනවා. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න.
දසදහස් ගාණක් ගුරුවරු ඉන්නවා මම හිතන්නේ මට හිතා ගන්න බැරි තරම් පුතේ මාර දේවල් දැන් මේ දවස්වල යන්නේ FB එකේ චුට්ට වෙලාවක් හිටපුවාම මම හිතන්නේ ගුරුවරු ඉන්නවා 25000 විතර අමුතු වැඩ තියෙන්නේ. එහෙම නෙමෙයි ඔයාලා මම නෙමෙයි ඕන කැමති ගුරුවරයෙක් ළඟට ගිහින් මේ වැඩේ කරගන්න. අදද හෙටද තව මාසකින්ද දෙකකින්ද මාස 3කින්ද 4කින්ද ඔයාලට මේ විදිහටම විභාග ලියන්න වෙයිද කියන්න අපි දන්නේ නැහැ. ඒකින්ද මේක තේරුම් ගන්න. තේරුම් අරන් පුතේ මේ වැඩේ කරන්න. එච්චරයි කියන්න තියෙන්නේ. පිස්සු කෙලින්න එපා. හරි? දැන් ටියුට් එක මම දාලා තියෙනවා. දැන් සමහරව අහනවා කො ටියුට්. දැන් සමහරව ඒ කියන්නේ ගෲප් එක සක්‍රිය නැහැ. ගෲප් එකට දැම්මම පස්සේ දන්නේ නැහැ ගෲප් එකේ ටියුට් එක තියෙනවද කියන්නේ. මම දැන් මේ වෙනකොට ගෲප් එකට ටියුට් එක ඇවලා ඉවරයි. හරි එතකොට අපිට ගාන ලියන්න යන වෙලාව අඩු වෙනවනේ. එතකොට ඔයාලට ඒ ගාන ලියාගත්ත හැකිනේ. ඒකෙන් බලලා ගාන ලියාගත්ත හැකි. ඒක නිසා තමයි ගෲප් එකට දාලා තියෙන්නේ. ගෲප් එකේ සක්‍රිය වෙන්න වෙන කුරුහරුපයක් දැම්මොත් ගෲප් එකේ සක්‍රියයි. මගේ ගෲප් වල ඔයාලා සක්‍රිය නොවෙන්න හේතුව තමයි ඔයාලට මැසේජ් කරන්න බෑ මගේ ගෲප් එකේ. පිස්සු කෙලින්න බෑ. right වෙලෙන්දේ එකක් රුපියල් 35කින් හරි පුතේ. ඊට පස්සේ ඔන්න පුතේ මේ තියෙන්නේ එතකොට මේ තියෙන්නේ ළමා නිවාසයට දුන්න ප්‍රමාණය 2 වෙලෙන්දා විකිණු අන්නාසි ගෙඩි ගණන මුළු අන්නාසි තොගේ කවර භාගයක්ද? වෙලෙන්දා විකිණු අන්නාසි පුතේ එයා විකුණන්නේ මෙන්න මේ ටික. නරක් වෙච්ච ටිකත් අයින් කරනවා, ළමා නිවාසයට දුන්න ටිකත් අයින් කරනවා, ඉතුරු ටික තමයි පුතේ විකුණන්නේ. එහෙමනම් පුතේ එයාගේ නරක් වෙනවා 5න් එකක්. එයාගේ නරක් වෙනවා පුතේ 5න් එකක්. ළමා නිවාසයට දෙනවා පුතේ 5න් එකක්. ඔක්කොම 5න් 2යි. ඔක්කොම 5න් 2යි. එහෙනම් මං ගන්නවා විකිණු කොටස. පුතේ මං ගන්නවා විකිණු කොටස. විකිණු කොටස සමානයි ඔක්කොම තිබ්බා 5න් 5ක්. ඒකෙන් අයින් වෙනවා පුතේ 5න් 2ක්. එයා විකුණන්නේ 5න් 3යි. එයා විකුණන්නේ 5න් 3යි. පුතේ මේ 5න් එක කියන්නේ නරක වෙච්ච 5න් එක. මේ 5න් එක කියන්නේ ළමා නිවාසයට දුන්න 5න් එක. එතකොට 5න් 2ක් එයා අයින් කරලා ඉවරයි. ඒ 5න් 2කින් ඉතුරු වෙනවා 5න් 5කට බෙදපුවාම 5න් 3ක්. 5න් 3ක්. හරි ඊට පස්සේ මොකද්ද කියන්නේ පුතේ? අන්නාසි ගෙඩියක් රුපියල් 70 බැගින් විකිණීමෙන් ඔහුට රුපියල් 1470ක් ලැබුණි නම් අන්නාසි ගෙඩියක් රුපියල් 70 බැගින් විකිණීමෙන් ඔහුට රුපියල් 1470ක් ලැබුණි නම් ඔහු මිලටගත් අන්නාසි ප්‍රමාණය කොපමණද? පොඩ්ඩක් ඉන්න පුතේ. ගාන හොඳින් තේරුම් ගන්න. මේ ගාන හොඳින් තේරුම් ගන්න. ඔයා එකපාරට මේක පුතේ පටල ගන්නවා. මේකේ කියන්නේ එයා අන්නාසි ගෙඩියක් විකුණනවා කියලා පුතේ රුපියල් 70 ගානේ. මම ලියනවා මෙහෙම අන්නාසි ගෙඩියක විකුණුම් මිල. පුතේ මම ගන්නවා අන්නාසි ගෙඩියක. ලියලම ඔයා ගන්න අන්නාසි ගෙඩියක විකුණුම් මිල. පුතේ මේ තියෙන්නේ අන්නාසි ගෙඩියක විකුණුම් මිල. අන්නාසි ගෙඩියක විකිණුම් මිල රුපියල් 70යි. මම ලියනවා විකිණීමෙන්
විකිණීමෙන් ලැබූ මුදල විකිණීමෙන් ලැබූ මුදල පුතේ විකිණීමෙන් ලැබූ මුදල 1470යි පුතේ අඹ ගෙඩිය අන්නාසි ගෙඩියක් විකුණන්නේ 70 ගානේ විකිණීමෙන් ලැබිලා තියෙනවා 1470ක් එනම් විකිණු ගෙඩි ගණන සමානයි මේ 1470 බෙදන්න පුතේ 70න් මේ බිඳුවට මේ බිඳුව කැපිලා ගියා 7 වරක් 1යි 7 වරක් හරියටම 21යි පුතේ විකිණු ගෙඩි ගණන 21යි දැන් තප්පරයක් අහන්න පුතේ විකිණු ගෙඩි ගණන 21යි මේ තියෙන්නේ විකිණු කොටස පුතේ මේ තියෙන්නේ විකිණු කොටස ඒකෙන් අදහස් වෙන්නේ එතකොට මේමයි පුතේ එම නිසා මේ පහෙන් තුන සමානයි පුතේ ගෙඩි 21කට මේක හොඳින් මතක තියාගන්න විකිණු කොටස පහෙන් තුනයි එහෙනම් පුතේ මේ පහෙන් තුන සමානයි අන්නාසි ගෙඩි 21කට චූටි එහෙනම් මුළු අන්නාසි ගෙඩි ගණන අහන්නේ මුළු අන්නාසි ගෙඩි ගණන සමානයි පුතේ කොටස් තුනක් කියන්නේ ගෙඩි 21 නම් අපි හොයන්න ඕනේ මුළු කොටස් ගාන 5ක් 3 වරක් 1යි 3 වරක් 7යි එයා අරන් තියනවා පුතේ අන්නාසි ගෙඩි 35ක් එයා අරන් තියනවා 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 අන්නාසි ගෙඩි 35ක් ඔයාලට මට ආයෙත් සැරයක් කියන්න තියෙන්නේ පුතේ මම ගියස් අවුරුද්දේ උන්ටත් කිව්වා පුතේ මේක මහන්සි වෙන්න මේකට දැන් මෙච්චරයි විකල්පේ ඔයාලා දැන් හුරු වෙලා තියෙනවා ලස්සන නිකන් අමුතු දේවල් වලට නිකන් ඔය ගිහින් බලාගෙන ඉන්න ඒ වාගේ දේවල් වලට පුතේ මේක ඒක නෙමෙයි මේක නිකන් ලොකු සංදර්ශනයක් කරගන්න එපා මේකෙන් ගන්න තියෙන වැඩ ටික ගන්න මේක ගොඩ දාගන්න Yo. Hah? Nggak keringnya no. Dia mudah minta pantai keringnya orang ini. Bahan aja kayak mau ke brushnya kayak baru. अरे ඊට පස්සේ කියනවා මොකද්ද පුතේ අන්නාසි විකිණීමෙන් වෙළෙන්දා ලැබූ ලාභය පොඩ්ඩක් ඉන්න මිනිහා ගන්නවා පුතේ අන්නාසි ගෙඩි 35යි මේ එයා ගන්නවා අන්නාසි ගෙඩි 35ක් එකක් රුපියල් 35 ගානේ
අන්නාසිගෙඩි 35 ගන්න එකක් රුපියල් 35 ගානේ. එහෙනම් පුතේ 35 වැඩි කරන්න 35න්. පස්වර පහ 25න් පහ දැම්මා දෙකක් ඉදිරි පස්වර 3 15යි 2යි 17යි. තුන් අර පහ 15න් පහ දැම්මා එකක් ඉදිරි තුන් අර 3 9යි 10යි. පුතේ 5යි 12න් 2 දැම්මා එකක් ඉදිරි 1225යි. පස්වර පහ 25න් පහ දැම්මා දෙකක් ඉදිරි පස්වර 3 15යි 2යි 17යි. තුන් අර පහ 15න් පහ දැම්මා එකක් ඉදිරි තුන් අර 3 9යි 10යි. 5යි 12න් 2 දැම්මා එකක් ඉදිරි හරි 1225යි. මෙන්න පුතේ රුපියල් 1225යි. ඊට පස්සේ එයාට විකුණුම් මිල එයාගේ විකුණුම් මිල සමානයි රුපියල් 1470යි. එහෙනම් ගන්න පුතේ මෙයාගේ ලාභය සමානයි රුපියල් 1470න් අඩු කරගන්න 1225. එතකොට බිංදුවෙන් පහක් බෑ පුතේ 10න් පහක් පහයි මෙතන තියෙන්නේ 6යි 6න් දෙකක් 4යි මෙතන තියෙන්නේ 4යි 4න් දෙකක් 2යි. ඔයාලට එනවා රුපියල් 245ක්. ඔයාලට එනවා රුපියල් 245ක්. ඔයාලට එනවා රුපියල් 245ක්. දෙසිය 45යි. මුල් කොටස මගේ අරිච්ච අයට ඕනනම් වීඩියෝ එක බලන්න පුළුවන්. රෙකෝඩින් එක දානවා. රෙකෝඩින් එක දානවා කියපුවාම යන්න එපා පුතේ රෙකෝඩින් එක බලන්න. පන්තියේ ඉන්න රෙකෝඩින් එකට වඩා පන්තියේ ඉන්න එක වටිනවා. ආය කියන්න තියෙන්නේ පුතේ මේක ඔයාගේ වගකීමක් දැන්. ඔයා ඒ වගකීම ඔළුවට ගන්න. ඔයා ඒ වගකීම ඔළුවට අරන් වැඩ ටික කරගන්න එච්චරයි. වෙන ආතල් ගන්න ලෑස්ති වෙන්න එපා දැන් ඇති. හොඳටම ඇති අපි දන්නේ නෑ පුතේ. ඔයාලා මොට වෙලා දැන් සෑහෙන්න තියෙන්නේ. ගොඩ එන්න try කරන්න එච්චරයි කියන්න තියෙන්නේ. right. දෙවනි ප්‍රශ්නෙට යන්න. පුතේ දෙවනි ප්‍රශ්නයෙන් හැමෝම අඳ ගන්න. දෙවනි ප්‍රශ්නය හැමෝම අඳ ගන්න. දෙවනි ප්‍රශ්නය හැමෝම අඳ ගන්න. මේ රූප සටහන් අඳින්න පුතේ ලෝභ වෙන්න එපා ටිකක් ලොකුවට අඳින්න ප්‍රශ්නයක් නෑ. අපිට තොරතුරු ලියන්න තියෙනවා ගොඩක්.
හරි පුතේ මං ගාන කියවන්න රූපේ දැක්වෙනවා දැන් ගාන දාලා තියෙන්නේ රූපේ දැක්වෙන්නේ අර්ධ වෘත්තාකාර බිත්ති සැරසිල්ලකි පුතේ ගාන ලියා ගන්න රූපේ දැක්වෙන්නේ අර්ධ වෘත්තාකාර බිත්ති සැරසිල්ලකි රූපේ දැක්වෙන්නේ අර්ධ වෘත්තාකාර බිත්ති සැරසිල්ලකි එහි අඳුරු කර ඇති කොටස නිල් පැහැති රෙදි වලින්ද පුතේ මේ අඳුරු කරලා තියෙන නිල් පැහැති රෙදි වලින් මහලලු මේ ටික පුතේ මේ ටික නිල් පැහැති රෙදි වලින්ලු මහලා තියෙන්නේ අඳුරු කළ ටික නිල් පැහැති රෙදි වලින්ද ABC ත්‍රිකෝණාකාර කොටස රතු පැහැයෙන්ද පුතේ මේ ABC ත්‍රිකෝණාකාර කොටස රතු පැහැයෙන්ද නිමවා ඇතලු 1 පළවෙනි ප්‍රශ්නේ ලියන්න කලින් මම මෙන්න මේ ටික පුරවන්නම් පුතේ මේක 56යි කියන්නේ මෙන්න මේ කොටස 28යි ඒ කියන්නේ අරය 28යි පුතේ විශ්කම්භය 56යි කියන්නේ අරය 28යි මෙතන ඉඳලා මෙතෙන්ටත් පුතේ 28යිනේ ඇයි ඒකත් අරයක් මේකත් අරයක් මේ තුන් තැන් තුනම 28 යන්නේ ඊට පස්සේ කියනවා මොකද්ද ABC වක්‍ර කොටසේ දිග පුතේ ABC මෙන්න මේ වක්‍ර කොටස එහෙනම් මේ ABC වක්‍ර කොටස කියන්නේ අර්ධ වෘත්තයක් ABC වක්‍ර කොටස කියන්නේ අර්ධ වෘත්තයක් ABC කොටසේ දිග පුතේ අර්ධ වෘත්තයක පරිධිය අපිට කෙලින්ම ගත්ත හැකි 2 5D පුතේ දීව දැක්ක හැකියි කෙලින්ම අපිට විශ්කම්භය දීලා එහෙමනම් ඕවා මතක නැති නිසා තමයි ආයෙ මේ මතක් කරන්නේ 7න් 22යි D කියන්නේ පුතේ 56යි එහෙමනම් 7 වරක් 1යි 7 වරක් 8යි දෙවරක් 1යි දෙවරක් 11යි පුතේ 11 වරක් 8 88යි සෙන්ටිමීටර 88යි පුතේ ABC කොටසේ දිග කියන්නේ අර්ධ වෘත්තයේ පරිධිය අර්ධ වෘත්තයේ පරිධිය දැන් මේ දවස්වල හදාගෙන යන්නේ වනේද ඔය 10 ශ්‍රේණියේ ඊළඟ අහනවා පුතේ බිත්ති සැරසිල්ලේ දිග බිත්ති සැරසිල්ලේ මුළු වර්ගඵලය පුතේ බිත්ති සැරසිල්ලේ මුළු වර්ගඵලය කියන්නේ මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය එමනම් වර්ගඵලය සමානයි 2න් එකක් 5r ගේ වර්ග මේ දැන් හදාගෙන යන ගණන් පුතේ 7න් 22යි r කියන්නේ 28 වැඩි කිරීම 28 ඇයි පුතේ අරය 28යිනේ එමනම් 7 වරක් 1යි 7 වරක් 4යි දෙවරක් 1යි දෙවරක් 11යි පුතේ 11 වරක් 4 44යි 44 28න් 8 වරක් 4 32න් දෙක දැම්මා 3ක් ඉතිරි 8 වරක් 4 32යි 3යි 35යි 8 වරක් 4 32න් දෙක දැම්මා 3ක් ඉතිරි 8 වරක් 4 32යි 35යි දෙවරක් 4 8යි දෙවරක් 4 8යි 2යි 13න් 3 දැම්මා 1ක් ඉතිරි 1232යි 1232යි वर्ग सेंटीमीटर 1232යි
අධ්‍යාපනයේ වැඩිච්ච තැනක් මෙන්න තියෙනවා පුතේ ගණිත දැනුම් දන්සල එක්තරා ගුරුවරයෙක්ගේ ගණිත දැනුම් දන්සල වෙසක් පොහොය නිමිත්තේ ඔතෙන්ටම වැටිලා දැන් ඈ ගණිත දැනුම දන්සල එතෙන්ටම වැටිලා හරි අපි වර්ගඵලයක් ගත්තා දැන් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට මොකද්ද පුතේ ඊළඟ ප්‍රශ්නේ අහන්නේ නිල් පාට රෙදි කැබලි අල්ලා ඇති කොටසේ වර්ගඵලය පුතේ නිල් පාට මෙන්න මේ කැබලි දෙක අහන්නේ එහෙනම් මුළු රූපයේ වර්ගඵලයෙන් මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අයින් කරන්න ඕනේ මම ඉස්සලාම ගන්නවා පුතේ ත්‍රිකෝණයේ වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි දෙකෙන් එකයි ආධාරකය කියන්නේ 56යි ලම්බ උස කියන්නේ 28යි පුතේ දෙවරක් එකයි දෙවරක් 28යි ඊට පස්සේ වැඩි කරන්න 28 28න් 8 වරකට 64න් 4 දැම්මා 6ක් ඉතිරි 8 වරක් දෙක 16යි 6යි 22යි දෙවරකට 16න් 6 දැම්මා එකක් ඉතිරි දෙවරක් දෙක 4යි 1යි 5යි 4යි 8යි 784යි 8 වරකට 64න් 4 දැම්මා 6ක් ඉතිරි 8 වරක් දෙක 16යි 6යි 22යි දෙවරකට 16න් 6 දැම්මා එකක් ඉතිරි දෙවරක් දෙක 4යි 1යි 5යි 4යි 6යි 2යි 8යි 7යි 784යි ඔයාට එනවා පුතේ වර්ග සෙන්ටිමීටර් 784ක් ඊට පස්සේ මම ගන්නවා මුළු වර්ගඵලය මට මතක විදියට 1232ද පුතේ 1232යි වාගේ මට මතක දැන් ඉතින් උඹලා එක එකක් උත්තර දෙන එකක් නෑ මම මේක හදනකම් 1232 නේද right right එහෙනම් මම ලියනවා පුතේ නිල් පැහැ කොටසේ වර්ගඵලය සමානයි පුතේ මේ 1232න් අයින් වෙන්න ඕනේ පුතේ 784ක් එතකොට ඔයාට එනවා 2න් 4ක් බෑ 12න් 4ක් 8යි මෙතන 2යි 2න් 8ක් බෑ 12න් 8ක් 4යි පුතේ මෙතන තියෙන්නේ 11යි 4යි 2න් 4ක් බෑ 12න් 4ක් 8යි 2න් 8ක් බෑ 12න් 8ක් 4යි වර්ග සෙන්ටිමීටර 448යි වර්ග සෙන්ටිමීටර 448යි වර්ග සෙන්ටිමීටර හරි ඔන්න ඊළඟ පස්සේ කියන කතන්දරය හරි ලස්සනයි ඊට පස්සේ කියනවා මොකද්ද පුතේ මෙම සැරසිල්ලේ නිල් පාට කොටසේ වර්ගඵලයෙන් හරි අඩකට සමාන වර්ගඵලයක් ඇති මෙම සැරසිල්ලේ නිල් පාට කොටසේ වර්ගඵලයෙන් හරි අඩකට සමාන වර්ගඵලයක් ඇති ත්‍රිකෝණාශ්‍රාකාර රෙදි කැබැල්ල AB ධාරයට සම්බන්ධ කරයි නම් එම දල සටහනක් මිනුම් සහිතව ඇඳ දක්වන්නලු පුතේ ඕක තමයි ප්‍රශ්නේ එන ආකාරය දැන් මොකද්ද කියන්නේ පුතේ මම මේක මකලා මම රූප සටහනක් වෙනම ගන්නම් මේ රූප සටහනටම සම්බන්ධ කරන්නේ නැතුව ඒගොල්ලෝ හරි ලස්සන කතාවක් කියනවා මේ තියෙන බිත්ති සැරසිල්ල පුතේ මෙතන සෙන්ටිමීටර් 56යි මේකට ඍජුකෝණාශ්‍රාකාර කෑල්ලක් සම්බන්ධ කරනවලු පුතේ ඍජුකෝණාශ්‍රාකාර කෑල්ලක් සම්බන්ධ කරනවලු මෙයාගේ වර්ගඵලය නිල් පාට කොටසේ වර්ගඵලයෙන් හරි අඩක්
පුතේ මෙයාගේ වර්ගඵලය නිල් පාට කොටසේ වර්ගඵලයෙන් හරි අඩා. එතකොට මෙයාගේ වර්ගඵලය නිල් පාට කොටසේ වර්ගඵලයෙන් හරි අඩා. එහෙනම් නිල් පාට කොටසේ වර්ගඵලයෙන් හරි අඩක් ගන්නකො. පුතේ නිල් පාට කොටසේ වර්ගඵලයෙන් හරි අඩ. මේ තියෙන්නේ නිල් පාට කොටසේ වර්ගඵලය 448යිනේ මට ආවේ. 448ද පුතේ ආයෙ මට අමතක වුණා. 448ද 428ද 448 දෙකෙන් බෙදන්න පුතේ. 448 දෙකෙන් බෙදපුවාම ඔයාලට එනවා 294ක්ද පුතේ 24ක්. එහෙනම් මේකේ වර්ගඵලය වෙන්න ඕනේ පුතේ 224ක්. මෙයාගේ වර්ගඵලය වෙන්න ඕනේ 224ක්. අපි ළඟ දිග තියෙනවා. අපි හොයන්න ඕනේ පළල. එහෙනම් අපි පළල හොයාගන්න මොකද කරන්නේ පුතේ? මේ 224 බෙදන්න ඕනේ මොන හයෙන්ද? 56යි. හරියටම තියනවා නේද 4ක්. 4 වරක් 24න් 4 දැම්මා දෙකක් ඉදිරිය 4 වරක් 26 දෙකයි 22යි. එහෙනම් ඔයාගේ මෙයා මිනුම් දක්වන්න ඕනේ. ඔයාට මෙතන මිනුම දක්වන්න ඕනේ. සෙන්ටිමීටර් කීයයි කියලාද පුතේ? 4යි. අර ටික පෙන්නලා මේ විදිහට තව රූප සටහනක් අඳින්න. පෙන්නලා මේ විදිහට රූප සටහන අඳින්න. පෙන්නලා මේ විදිහට රූප සටහන අඳින්න. हरे right අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. පුතේ මම දාලා තියෙන ප්‍රශ්න ටික ටක් ගාලා ඉවර වෙයි. ඊට පස්සේ අපි තව ප්‍රශ්න ටිකක් කරමු. තව ප්‍රශ්න ඕන තරම් තියෙනවා. බලන්න ඊළඟ තක්සේරු වටිනාකමින් වාර්ෂිකව 5% වරිපණම් බදු මුදලක්. තක්සේරු වටිනාකමින් වාර්ෂිකව 5% වාර්ෂික වරිපණම් බදු මුදලක් අය කරන ප්‍රාදේශීය සභාවක් නිවසක් සඳහා වසරකට අය කරන වරිපණම් බදු මුදල රුපියල් 1700ක් වේ. අපෙන් අහනවා එක කාර්තුවකට අය කරන බදු මුදල. පුතේ ලේසියිනේ. පළවෙනි ප්‍රශ්නේ මේ 1700 බෙදන්න පුතේ 4ෙන්. එතකොට ඔයාට එනවා 4යි ඉතුරුයි 1ක්. 10ට 2යි 8යි 20ට 5යි. ඔයාට එනවා රුපියල් 425ක්. කාර්තුව 4ක් තියෙනවනේ වර්ෂයකට. ඊට පස්සේ ගන්නවා නිවසේ තක්සේරු වටිනාකම. පුතේ නිවසේ තක්සේරු වටිනාකම 100%යි. පුතේ 100%යි සමානයි රුපියල් 1700යි. එහෙනම් තක්සේරු වටිනාකම ගන්නේ 5ක් කියන්නේ 1700 නම් මේක වැඩි කරන්න ඕනේ පුතේ 100ෙන්. එමනම් මෙයා 5න් බෙදන්නකො 5 වරක් 1යි. බලන්න අපි මෙහෙම බෙදමු පුතේ. දැන් 11 වසරේ ළමයි 3යි 3 15යි ඉතුරුයි 2ක් 20ට 4යි 340යි 340න් 100න් වැඩි වුණා 0.1යි 2යි
रुपया 34,000යි रुपया 34,000යි 1700 මම පහෙන් බෙදුවා හරිය නේද පුතේ 3යි 3 15යි ඉතුරුයි දෙකක් 24යි 340යි 340 100න් වැඩි වුණා පුතේ රුපියල් 34,000යි रुपया 34,000යි रुपया 34,000යි ඊළඟ ප්‍රශ්නය හරි ෂෝට් ප්‍රශ්නයක්. පුතේ මම යනවා මෙහෙම. ඔයාලගේ ප්‍රශ්න තියෙනවා දැන්. ව්‍යාපාරිකයෙකුගේ වාර්ෂික ආදායමෙන් පළමු රුපියල් ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්ය. පුතේ බද්දෙන් නිදහස් මම මේ ටික ලියාගෙන යනවා පුතේ. බද්දෙන් නිදහස් ඕන වෙයි සමහර විට. බද්දෙන් නිදහස් ආදායම. පුතේ බද්දෙන් නිදහස් ආදායම ලක්ෂ 5යි. බද්දෙන් නිදහස්ලු පුතේ ලක්ෂ 5ක් ආදායම් බද්දෙන් නිදහස්ලු පුතේ ලක්ෂ 5ක් ඊට වැඩි වන ආදායම සඳහා 104ක බද්දක් අය කරනවා පුතේ මම ඒකත් ලියනවා බදු ප්‍රතිශතය සමානයි 104යි ව්‍යාපාරිකයාට එක්තරා වර්ෂයක් තුළ ගෙවීමට සිදු වූ ආදායම් බද්ද රුපියල් 14,000යි අනේ පුතේ මේ මිනිහට ගෙවන්න වුණා බදු රුපියල් 14,000ක් බද්ද ගෙවන්න වුණා රුපියල් 14,000ක් ඕක තමයි විස්තරේ ඊට පස්සේ කියනවා ව්‍යාපාරිකයා බදු ගෙවුවේ කොපමණ ආදායමක් සඳහාද මං හොයනවා බදු ගෙවූ ආදායම සමානයි පුතේ 104ක් කියන්නේ රුපියල් 14,000යි පුතේ 104ක් කියන්නේ රුපියල් මොන 4,000ද 14,000යි 104ක් කියන්නේ රුපියල් 14,000 නම් මුළු ආදායම හොයන්නේ මෙහෙමයි පුතේ 4ක් කියලා කියන්නේ රුපියල් 14,000 නම් 4ක් කියන්නේ රුපියල් 14,000 නම් මේක වැඩි කරන්න 100ෙන් 4ක් කියන්නේ රුපියල් 14,000 නම් ඕක වැඩි කරන්න 100ෙන් පුතේ 14,000 4ෙන් කැපෙනවා නේද 14,000යි මේක 4ෙන් 3යි 3 12යි 3යි 3 12යි ඉතුරුයි පුතේ දෙකක් 20ට 5යි ඔයාට එනවා 3,500ක් හතර වරක් එකයි මෙතන හරියටම එනවා පුතේ 3,500ක් 3,500 100ෙන් වැඩි කළා 5 1යි 2යි 3යි 4යි ඔයාට එනවා පුතේ රුපියල් 3,50,000ක් එයා බදු ගෙවලා තියෙනවා රුපියල් 3,50,000කට මම ඊළඟ ප්‍රශ්නෙත් එහෙමම හදාගෙන යන්නම් දෙවෙනි එක බලන්න අපෙන් දෙවෙනි එක අහනවා පුතේ ඔහුගේ මුළු ආදායම පුතේ එයා බදු ගෙවපු ආදායම 3,50,000යි බද්දෙන් නිදහස් පුතේ ලක්ෂ 5ක් එහෙනම් මේ දෙක එකතු කරන්ද මේ දෙක එකතු කරපුවාම බිංදු ඔයාට එනවා පුතේ රුපියල් 8,50,000ක් ඔයාට එනවා රුපියල් 8,50,000ක් රුපියල් 8,50,000ක්
හරි ඊට පස්සේ කියනවා નિયમિત දිනට හොඳින් බලා ගන්න નિયમિત දිනට පුතේ નિયમિત දිනට බදු මුදල නොගෙවීම නිසා මුළු ආදායම සඳහා 102ක දඩ මුදලක් අය කළේ නම් ඔහුට ගෙවීමට සිදුවන මුළු මුදල සොයන්න. අනේ පුතේ මේ මිනිස්සයාට નિયમિત දිනට මේක ගෙවා ගන්න බැරි වුණා. ඒ නිසා මුළු මුදලට 102ක 0.2ක දඩ මුදලක් ගත්තා. ඒ කියන්නේ පුතේ 8,50,000ට මේ 8,50,000ටම 8,50,000ටම 102ක් 8,50,000ට 0.2ක් 8,50,000ටම 0.2ක් එතකොට බිඳුවට බිඳුවයි බිඳුවට බිඳුවයි දෙවරක් බිඳුවයි දෙවරක් බිඳුවයි දෙවරක් පහ 10න් බිඳුව දැම්මා එකක් ඉතිරි 16යි 17යි පුතේ දශමයක් අයින් කරන්නලු අනේ මෙයාට ගෙවන්න වෙනවා පුතේ රුපියල් 1,700ක දඩයක් මෙයාට ගෙවන්න වෙනවා රුපියල් 1,700ක දඩයක් අපෙන් අහන්නේ ගෙවීමට සිදුවන මුළු මුදල එහෙමනම් මෙයා බද්ධ වශයෙන් ගෙවනවා පුතේ 14,000ක් මෙයා බද්ධ වශයෙන් ගෙවිය යුතුයි 14,000ක් ඊට අමතරව දඩයක් ගන්නවා පුතේ 1,700ක එහෙනම් බිඳුවයි බිඳුවයි මෙතන 7යි පුතේ 4යි 1යි 5යි එයා ගෙවන්න ඕනේ රුපියල් 15,700ක් එයා ගෙවන්න ඕනේ රුපියල් 15,700ක් එයා ගෙවන්න ඕනේ රුපියල් 15,700ක් Palusta Satsiyai හරි යමු උදේ ඊළඟ එකට බලන්න හතරවෙනි ප්‍රශ්නේ වර්ම ප්‍රශ්න 4යි දාලා තියෙන්නේ ඒ හතරෙන් ඉවර වෙන්නේ නැහැ දිගටම යනවා එක්තරා දිනක දියවැඩියා රෝග සායනයකට රෝගීන් 36 දෙනෙක් පැමිණි අතර ඉන් 24ක් කාන්තාවන් විය එක්තරා දිනක දියවැඩියා රෝග සායනයකට රෝගීන් 36ක් පැමිණියාලු ඒකෙන් 24ක් කාන්තාවන් එහෙමනම් පුතේ කාන්තා මම නිකන් මේක හදාගෙන යන්නම් ඔක්කොම හිටියා පුතේ 36ක් ඒකෙන් කාන්තාවෝ ඉන්නවා 24ක් සුළු කරන්නකෝ 12 වරක් නම් 2යි 12 වරක් නම් 3යි ඒ කියන්නේ කාන්තාවෝ 3න් 2යි එහෙනම් අපි නිකන් හිතලා ගමු පිරිමි කාන්තාවෝ 3න් 2 නම් පුතේ පිරිමි කියන්නේ 3න් 1යි ඕක නිකන් මතක තියාගන්නකෝ ඕනේ වෙයි එක්තරා දිනක දියවැඩියා රෝග සායනයකට පැමිණි රෝගීන් 36 දෙනෙක්ගෙන් 24ක් කාන්තාවන් එහෙනම් පිරිමි ඉන්නවා ඒ කියන්නේ පුතේ 3න් 2යි එහෙනම්
නම් පිරිමි. පිරිමි ඉන්නවා පුතේ 3න් එකක්. රෝගීන්ගෙන් 5න් දෙකක්. වයස අවුරුදු 50 හෝ 50ට වැඩි. පුතේ ඕක 50 හෝ 50ට වැඩි. 50 හෝ 50ට වැඩි ඉන්නවා පුතේ 5න් දෙකක්. 50 හෝ 50ට වැඩි 5න් දෙකයි. නිකන් අපි ඔයාත් කොයි විදිහට ලියා ගන්න. එතකොට ගාන හදන එක ප්‍රශ්නයක් නෑ පුතේ. 50 හෝ 50ට වැඩි 5න් දෙකයි. 50 හෝ 50ට වැඩි 5න් දෙකයි. එහෙනම් පුතේ 50ට අඩු. එහෙනම් ඉතුරු ටිකනේ 50ට අඩු. 50ට අඩු කියන්නේ එහෙනම් පුතේ 5න් 3යි. 50 හෝ 50ට වැඩි. 50 හෝ 50ට වැඩි 5න් දෙක නම් 50ට අඩු. 50ට අඩු 5න් 3යි. බලන්න අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි සායනයට පැමිණි කාන්තාවන් මුළු පිරිසෙන් කවර භාගයක්ද? අනේ අපි ඒක හොයාගෙන ඉවරයි 3න් 2යි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නය අහනවා මෙම නියදියෙන් අහමු ලෙස තෝරාගත් රෝගියෙකු පිරිමි අයෙකු හෝ කාන්තාවක වීමේ සම්භාවිතාව දැක්වෙන අසම්පූර්ණ රුක් සටහනක් රූපයේ දැක්වෙනවලු. ඒ ස්ථන් සම්පූර්ණ කරන්නලු. පුතේ මෙන්න මේ විදිහටයි රුක් සටහන දීලා තියෙන්නේ. මෙතෙන්ට දීලා තියෙනවා පුතේ පිරිමි. මෙතෙන්ට දීලා තියෙනවා පිරිමි. මෙතෙන්ට දීලා තියෙනවා පුතේ කාන්තා. එහෙනම් පුතෝ පිරිමි අපි ළඟ තියෙනවා පිරිමි 3න් 1යි. පුතේ කාන්තා 3න් 2යි. ඔච්චරයි. ඕක සම්පූර්ණ කරන්න. ඕක සම්පූර්ණ කරන්න. හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඉහත දෙකෙන් තෝරාගත් රෝගියා වයස අවුරුදු 50 හෝ ඊට අඩු රෝගියෙකු හෝ වයස අවුරුදු 50 හෝ ඊට වැඩි රෝගියෙකු වීමේ සම්භාවිතාව දක්වා රුක් සටහන දීර්ඝ කරන්නලු. පුතේ මේක අපිට දීර්ඝ කරන්නලු. බබා ඕකම දීර්ඝ කරන්න එපා වෙනම අඳිමු ලස්සනට. ඕක මොතන දීර්ඝ කරන්නේ නැතුව අපි වෙනම අඳිමු. මෙන්න මෙහෙම. නැත්නම් ඕක කැතයි පුතේ ඔතනම දීර්ඝ කළොත් එහෙම අපි ඉස්සලාම දැන් ඇඳලා තියෙන්නේ ඔයක එහෙමම තියන්න. තියලා මේක ආයෙ අඳිමු අපි. පුතේ මම මෙතෙන්ට ගන්නවා පිරිමි. මෙතෙන්ට ගන්නවා මොන්තාද පුතේ කාන්තා. එතකොට අපිට පිරිමි ආවේ 3න් 1යි කාන්තා ආවා 3න් 2යි. පුතේ මේක නැවත දීර්ඝ කරන්නලු. මේක නැවත දීර්ඝ කරන්නලු මෙන්න මෙහෙම. එකක් තමයි 50 හෝ 50ට වැඩි. එයා 50 හෝ 50ට වැඩි නම් මෙයා 50ට අඩු වෙන්න එපා පුතේ. මෙතන 50 හෝ 50ට වැඩි. එහෙනම් පුතේ මෙතන 50ට වඩා අඩු වෙන්න එපා. 50ට අඩු. මේ 50ට අඩු. දැන් මොකද්ද කියන්නේ? පුතේ 50 හෝ අවුරුදු 50 හෝ 50ට වැඩි 5න් 2යි. 50 හෝ 50ට වැඩි 5න් 2 නම් 50ට අඩු 5න් 3යි.
50 50ට වැඩි 5න් 2 නම් 5න් 2 නම් 50ට අඩු පුතේ 5න් 3යි. දීර්ඝ කරගන්න රුක් සටහන. දීර්ඝ කරගන්න රුක් සටහන. හරි. මොකද්ද අපෙන් ඊළඟට අහන්නේ? පුතේ අහමු ලෙස තෝරාගත් රෝගියා වයස අවුරුදු 50 හෝ ඊට වැඩි කාන්තාවක් වීම. පුතේ අහමු ලෙස තෝරාගත් රෝගියා වයස අවුරුදු 50 හෝ ඊට වැඩි කාන්තාවක්. පුතේ 50 හෝ ඊට වැඩි කාන්තාවක් වෙන්න ඕනේ. පුතේ 50ක් වෙන්න 50 හෝ 50ට වැඩි කාන්තාවක්. 50 හෝ 50ට වැඩි කාන්තාවක්. පුතේ කාන්තාවක් නම් 3න් 2යි. කාන්තාවක් නම් 3න් 2යි. 50 හෝ 50ට වැඩි නම් 5න් 2යි. පුතේ කාන්තාවක් නම් 3න් 2යි. 50 හෝ 50ට වැඩි නම් 5න් 2යි. එහෙනම් 3 වරක් 5 15යි. දෙවරක් 2 4යි. ඔයාගේ උත්තරේ 15න් 4යි. ඔයාගේ උත්තරේ 15න් 4යි. ඔයාගේ උත්තරේ 15න් 4යි. ඔයාගේ උත්තරේ 15න් 4යි. බලන්න ඊළඟ ඉහත සායනයට පැමිණි රෝගියෙකුට වෛද්‍යවරයා වෙත යාමට D1 D2 D3 D4 ලෙස දොරටු 4ක් ඇත. ඉහත සායනයට පැමිණි රෝගියෙකුට වෛද්‍යවරයා වෙත යාමට D1 D2 D3 D4 ලෙස දොරටු 4ක් ඇත. ඉන් ඕනෑම දොරටුවකින් පිටව යා
හතරක් ඇත ඉන්න ඕනෑම දොරටුවකින් ඇතුළු වීම හෝ ඕනෑම දොරටුවකින් පිටව යා හැකිය. ඇතුළු වීමට හා පිටවීමට අදාළ නියැදි අවකාශයේ කොටුදැලෙහි දක්වා කිසියම් රෝගියෙකුට ඇතුළු වූ දොරටුවෙන් හැර වෙනත් දොරටුවකින් පිටව යා හැකි වීමේ සම්භාවිතාව සොයන්න. අපිට කියනවා මෙන්න මෙහෙම. ඉහත සායනයට පැමිණි රෝගියෙකුට වෛද්‍යවරයා වෙත යාමට D1 D2 D3 D4 ලෙස දොරටු හතරක් ඇත. ඉන් ඕනෑම දොරටුවකින් ඇතුළු වීමටත් ඕනෑම දොරටුවකින් පිටවීමටත් හැකිය. ඇතුළු වීම හා පිටවීමට අදාළ නියැදි අවකාශයේ ඉහත කොටුදැලෙහි දක්වා කිසියම් රෝගියෙකුට ඇතුළු වූ දොරටුවෙන් හැර වෙනත් ඕනෑම දොරටුවකින් පිටව යා හැකි ආකාරය. පුතේ මෙයාගේ කොටුදැල මේ බලා ගන්න. පුතේ ඔයාට මේ ඉරි අවශ්‍ය නැහැ. ඔයාගේ පොතේ කොටු ඉරි තියෙනවා. ඒ නිසා ඉරි ගන්න ඕනේ. මං ඉරි ගහ ගන්නවා. මගේ පොතේ ඉරි නැති නිසා. මම මේ පැත්තට දානවා පිටවීම. මම මේ පැත්තට දානවා පිටවීම D1 D2 D3 D4. ඊට පස්සේ මේ පැත්තට දානවා ඇතුල් වීම. මේ පැත්තට දානවා ඇතුල් වීම D1 D2 D3 D4. පුතේ මම මේ පැත්තට ගන්නවා ඇතුල් වීම. දැන් බලන්න. පුතේ මේකේ කතිර ටික ගහගෙන යමු. මේකේ කතිර ටික ගහගෙන යමු කිටි කිටි ස්කාලා. කොහොමද වෙන්නේ? D1 ගියා D1 ඇතුළත් වුණා D1 ඇතුළත් වෙලා D2 පිට වුණා D1 ඇතුළත් වෙලා D3 පිට වුණා D1 ඇතුළත් වෙලා D4 පිට වුණා D2 ඇතුළත් වෙලා D1 පිට වුණා D2 ඇතුළත් වෙලා D2 පිට වුණා D2 ඇතුළත් වෙලා D3 පිට වුණා D1 ඇතුළත් වෙලා D4 පිට වුණා D1 ඇතුළත් 3 ඇතුළත් වෙලා D1 D3 ඇතුළත් වෙලා D2 D3 ඇතුළත් වෙලා D3 D3 ඇතුළත් වෙලා D4 D4 ඇතුළත් වෙලා D1 D4 ඇතුළත් වෙලා D2 D4 ඇතුළත් වෙලා D3 D4 ඇතුළත් වෙලා D4 ඉස්සලා කොටුදැල ගහ ගන්නකො පුතේ සම්භාවිතාවට කලින් බලන්න පුතේ ආයෙ නැත්තම් පොඩ්ඩක් බලන්න දැන් කියනවා ඇතුළත් වූ දොරෙන් හැර අනිත් ඕනෑම දොරකින් පිට වෙන්න පුළුවන්ලු පුතේ ඒ කියන්නේ මේකෙන් බෑ D1 බෑ D2 බෑ D3 බෑ D4 බෑ ඒ හැර අනිත් ඔක්කොම ටික ඒ හැර අනිත් ඔක්කොම ටික පුතේ මැද පෙළ හැර අනිත් ඔක්කොම ටික මැද පෙළ අයින් කරන්න එපැයි මැද පෙළ හැර අනිත් ඔක්කොම ටික මැද පෙළ අයින් කරා ඔය
මැද පෙළ හැර අනිත් ඔක්කොම ටික. එතකොට ඔක්කොම එනවා 1 2 3 4 5යි 6යි 7 8 9 10 11 12යි. ඔක්කොම තියෙනවා 1 2 3 4 5 4 4 16 12යි. ඔයාලට උත්තරේ ගත්ත හැකි පුතේ 16න් 12යි. ඕනනම් සුළු කරන්න 4 වරක් නම් 3යි 4 වරක් නම් 4යි 4න් 3යි 4න් 3යි. හරි හරි සර්. හරි නේද? පුතේ මම එවපු කොටස ඉවරයි. මම එවපු කොටස ඉවරයි. දැන් අපි යනවා ඊළඟට. මම දැන් ලියලා හදමු පුතේ ඊටු ටික. right. පුතේ අපි පේපර් එකක් නොකරම ඉන්නවට වඩා මෙහෙම කරන එක හොඳයිනේ. දැන් මේක කරන්න විදියක් නැහැ. අයියෝ ඉවරයි කියලා ඉන්නවට වඩා මෙහෙම කරගන්න එක හොඳයිනේ. අතහැරෙන්න දෙන්න බෑ මේක. බලන්න ලියන්න මෙහෙම. දී ඇති රූපයේ ලියන්න. දී ඇති රූපයේ AC පාදයේ දී ඇති රූපයේ AC පාදයේ මධ්‍ය ලක්ෂය B වේ. දී ඇති රූපයේ AC පාදයේ මධ්‍ය ලක්ෂය B වේ. දී ඇති රූපයේ AC පාදයේ මධ්‍ය ලක්ෂය B වේ. AEB කෝණය සමානයි EBD කෝණය ද AEB කෝණය සමානයි EBD කෝණයද AE සමානයි BD ද නම් 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 BD ද නම් හරි කොහොමද කියලා අපි දැන් රූප සටහන ඇඳගමු පුතේ. රූප සටහන ටිකක් පැහැදිලිව ඇඳ ගන්න. රූප සටහන ටිකක් පැහැදිලිව ඇඳ ගන්න. රූප සටහන ඉතාමත් වැදගත් මේ ගණන් වල. අපිට තියෙනවා A B C D සහ E
මේකේ දීලා තියෙන තොරතුරු මාක් කරමු පුතේ. AC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය B එහෙනම් මේකට මේක සමානයි. ඊට පස්සේ කියනවා AEB මෙන්න මේ කෝණය AEB සමානයිලු EBD මෙන්න මෙයාට සමානයිලු. ඊට අමතරව කියනවා පුතේ AE සමානයි BD මේ තියෙන්නේ AE මේ තියෙන්නේ BD මෙයාට සමානයිලු. තොරතුරු ටික මාක් කරගන්න. ඇති ලියන්න පළවෙනි ප්‍රශ්නේ. ලියන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ. අපි ජ්‍යාමිතිය ගානක් හැමදාම හදමු. ABE ත්‍රිකෝණය හා ABE ත්‍රිකෝණය හා BDE ත්‍රිකෝණය ABE ත්‍රිකෝණය හා BDE ත්‍රිකෝණය අංග සමබව පෙන්වන්න. ABE ත්‍රිකෝණය හා BDE ත්‍රිකෝණය අංග සමබව පෙන්වන්න. අංග සමබව පෙන්වන්න. අංග සමබව පෙන්වන්න. අංග සමබව පෙන්වන්න. පුතේ මෙන්න මේ දෙන්න නේද ඔය කියන්නේ. මම මේ දෙක පාඩ කරලා අයින් කරගන්නම් දෙන්නව. නැත්තම් හොයන්න ටිකක් අමාරුයි. පුතේ එක්කෙනෙක් තමයි ABE. මෙන්න මෙයා මම මේ රතු පාටින් පාඩ කරන්න ඔය ABE කියන එක්කෙනා. අනිත් එක්කෙනා BDE. පුතේ BDE කියන්නේ මෙන්න මෙයා. BDE කියන්නේ මෙන්න මෙයා. අනේ ලේසි. පටස්කාර ගමු මේ බලන්න. පුතේ AE ට සමානයිලු BD. මම ඒක ලියනවා. AE සමානයි පුතේ BD. අපි හේතුව ලියනවා පුතේ දත්තය. ඔන්න ලිව්වා දත්තය. ඊට අමතරව මේ කෝණය සමානයිලු. පුතේ මේ කෝණය සමානයි. ඒ කියන්නේ තමයි AEB. මෙන්න ගන්නවා පුතේ AEB. AEB කෝණය සමානයි
EBD EBD कोणය ඒකත් පුතේ දත්තය ඒකත් දත්තය තව එකක් තිබ්බනම් හරි ඇයි පුතේ මේ පාදය මේ පාදය දෙන්නටම සමානයිනේ පුතේ මේ පාදය දෙන්නටම පොදුයි මේ පාදය දෙන්නටම පොදුයි එමනම් පුතේ BE සමානයි BE හේතුව මන් ලියනවා පොදු පාදය එම නිසා ABE ත්‍රිකෝණය අංග සමයි BDE ත්‍රිකෝණය BDE ත්‍රිකෝණය අවස්ථාව පාකෝපා පාකෝපා අවස්ථාව යටතේ ඒ දෙන්න අංග සමයි තියාගන්න වෙලාව දීලා තියෙන්නේ ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ පුතේ ලියන්න ඊළඟ ප්‍රශ්නේ AB සමාන්තරයි ED බව පෙන්වන්න 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 හරි අපි මේට යමු
පුතේ AB AD ට සමාන්තරයි AB ED ට සමාන්තරයි කියන්න තියෙන්නේ හරි ලේසි පුතේ මේ ත්‍රිකෝණ දෙක අංග සමයිනේ කවුද ත්‍රිකෝණ දෙක එක්කෙනෙක් තමයි මේ බලන්නකෝ ABE ABE ත්‍රිකෝණය අංග සමයි EBD පුතේ EBD ත්‍රිකෝණය මෙයාට මෙයා අංග සමයි අංග සම නිසා ඔයා දන්නවා පුතේ ත්‍රිකෝණ යුගලක් අංග සම වුණාට පස්සේ එයා සතු අනුරූප ලක්ෂණ සියල්ල එකිනෙකට සමානයි පුතේ ඒ නිසා මම මෙන්න මේ පාට කරන කෝණය පුතේ මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි මම මේ පාට කරපු කෝණ දෙක මේ තියෙන බඩු දෙක මම මේ කතිර ගහන මේ කෝණයයි මම කතිර ගහන මේ කෝණයයි දෙක එකිනෙකට සමාන වෙනවා පුතේ කවුද එක්කෙනෙක් ABE කෝණය සමානයි පුතේ AED කෝණයට අපි ලියනවා අංග සම ත්‍රිකෝණවල මොන රූපාංගද පුතේ අනුරූපාංග අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග right පුතේ එහෙනම් මෙයාට මෙයා සමානයි පුතේ මෙයාට මෙයා සමානයි වාගේ මේ දෙන්න එකිනෙකට මොන කාන්තරයිද පුතේ ඒකාන්තරයි මේ ඉසෙඩ් හැඩයක් තුල ඉන්නේ එහෙනම් ABE කෝණය හා AED කෝණය මොන කාන්තරද පුතේ ඒකාන්තර කෝණ නිසා AB සමාන්තර වෙනවා පුතේ ED ට AB සමාන්තර වෙනවා පුතේ ED ට ඔය තියෙන්නේ බඩ AB සමාන්තරයි ED AB සමාන්තරයි ED අපි දන්නවා පුතේ ඒකාන්තර කෝණ නම් සමාන නම් කෝණ දෙක සමාන නම් රේඛා යුගල මොනතර වෙනවද පුතේ සමාන්තර වෙනවා ඉස්සලා හදාගමු ඊට පස්සේ අපි ලියමු හරි පුංචි શબ્දයක් ඇහෙනවා ඒ කියන්නේ ඉස්සරම හිතන්නකෝ මම කියන එක ඔයාලට ඇහෙනවනේ ඉවරයි right අපි යමු ඊළඟ ඊට පස්සෙත් ඕකේ තව ප්‍රශ්නයක් අහනවා ඊට පස්සේ ආයෙ ප්‍රශ්නයක් අහනවා හරි
and A padaila then A B D E A B D E A B D E A B D E समांतराश्रयक බව පෙන්වන්න समांतराश्रयक බව පෙන්වන්න समांतराश्रयक බව පෙන්වන්න समांतराश्रयक බව පෙන්වන්න පුතේ මෙයා समांतराश्रयक බව පෙන්වන්නලු පොඩ්ඩක් ඉන්න දැන් පුතේ මෙන්න මේ කොටස මෙන්න මෙයා समांतराश्रयक බව පෙන්වන්නලු ඉතින් සරලයිනේ දැන් මේ වෙනකොට ඔයා AB සමාන්තර කරගෙන ඉවරයි පුතේ ED ට මල් ලියනවා පෙර සාධිතයි ඊට අමතරව බලන්න පුතේ මේ ත්‍රිකෝණයේ අංග සමයිනේ ඒ කියන්නේ ABE ත්‍රිකෝණය අංග සමයි කාටද BDE ත්‍රිකෝණයට නිසා පුතේ ත්‍රිකෝණ යුගලක් අංග සම වුණාට පස්සේ යා සතු අනුරූප ලක්ෂණ සමාන වෙනවා එහෙනම් මේ පාදයට අනිවාර්යෙන් මේ පාදය සමාන වෙනවා පුතේ AB සමානයි පුතේ ED AB සමානයි ED මන් ලියනවා අංග සම ත්‍රිකෝණවල මොන රූපාංගද පුතේ අනුරූප අංග දැන් බලන්නකෝ ABDE චතුරස්‍රයේ AB සමාන්තරයි ED AB සමානයි ED පුතේ චතුරස්‍රයක එක් සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වෙනවා නම් ඒක මොකක්ද පුතේ සමාන්තරාශ්‍රයක්ලු රාශ්‍රයකි ලියා ගන්නකෝ
හරි සර්. හරි. right. ලියන්න මෙහෙම. යටි ලියන්න චතුරාශ්‍රයක एक सम्मुख पाद युगलक चतुराश्रयक एक सम्मुख पाद युगलक समान चतुराश्रयक एक सम्मुख पाद युगलक समान समांतर वेनम चतुराश्रय के एक सम्मुख पाद युगलक समान समांतर वेनम ये समांतराश्रय की चतुराश्रय के एक सम्मुख पाद युगलक समान समांतर वेनम ये समांतराश्रय की चतुराश्रय के एक सम्मुख पाद युगलक समान समांतर वेनम ये समांतराश्रय की चतुराश्रय के एक सम्मुख पाद युगलक समान समांतर वेनम ये समांतराश्रय की ये समांतराश्रय की चतुराश्रय के एक सम्मुख पाद युगलक समान समांतर वेनम ये समांतराश्रय की ये समांतराश्रय की ये समांतराश्रय की हरे ලියන්න පුතේ ලියන්න ඊළඟ ප්‍රශ්නේ කිසියම් වැඩක් දිනකට පැය 8 බැගින් කිසියම් වැඩක් දිනකට පැය 8 බැගින් වැඩ කරන කිසියම් වැඩක් දිනකට පැය 8 බැගින් වැඩ කරන කම්කරුවන් 12 දෙනෙක් යොදවා दिन 5 තුල කිසියම් වැඩක් දිනකට පැය 8 බැගින් වැඩ කරන කම්කරුවන් 12 දෙනෙක් යොදවා दिन 5 තුල නිම කළ හැකි බව दिन 5 තුල නිම කළ හැකි බව ඇස්තමේන්තු කර ඇත ඇස්තමේන්තු කර ඇත ඇස්තමේන්තු කර ඇත මුල් දින 3 තුල මුල් දින 3 තුල කම්කරුවන් 12ම මුල් දින 3 තුල කම්කරුවන් 12ම වැඩෙහි යොදවා තිබූ අතර नियमित කාලයට අමතරව
නියමිත කාලයට අමතරව ඔවුන් සියලුම දෙනා නියමිත කාලයට අමතරව ඔවුන් සියලුම දෙනා දිනකට පැය දෙක බැගින් අතිකාල සේවයේද යොදවා තිබුණි. 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 මම ආයේ කියන්නම් කිසියම් වැඩක් දිනකට පැය 8 බැගින් වැඩ කරන කම්කරුවන් 12 දෙනෙක් යොදවා දින 5ක් තුල නිම කළ හැකි බව ඇස්තමේන්තු කර ඇත. මුල් දින 3 තුල කම්කරුවන් 12ම වැඩේ යොදවා ඇති අතර නියමිත කාලයට අමතරව ඔවුන් සියලුම දෙනා දිනකට පැය 2 බැගින් අතිකාල සේවයේද යොදවා තිබුණලු. 1 මුළු වැඩ ප්‍රමාණය මිනිස් පැය කොපමණද? 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 පුතේ ඒගොල්ලෝ වැඩ කරනවා පැය 8ක්. මිනිසුන් ඉන්නවා පුතේ 12ක්. ඒ වාගේ ඒගොල්ලෝ වැඩ කරනවා දින 5ක්. එතකොට 40යි. පුතේ 40 වැඩි කළා 12න්. බිංදුවයි 480යි. ඒගොල්ලෝ වැඩ කරනවා පුතේ මිනිස් පැය 480ක්. මිනිස් පැය 480ක්. ඒ වැඩේ පුතේ ලොකුයි. මිනිස් පැය 480ක්. ඒ වැඩේ ලොකුයි පුතේ. මිනිස් පැය 480ක්. ඒ වැඩේ ලොකුයි. මිනිස් පැය 480ක්. මුළු වැඩ ප්‍රමාණය මිනිස් පැය කොපමණද හරේ? ඊළඟ මුල් දින 3 තුල අවසන් කළ වැඩ ප්‍රමාණය මුල් දින 3 තුල අවසන් කළ වැඩ ප්‍රමාණය මුල් දින 3 තුල අවසන් කළ වැඩ ප්‍රමාණය මිනිස් පැය කීයද? මුල් දින 3 තුල අවසන් කළ වැඩ ප්‍රමාණය මිනිස් පැය කීයද? පුතේ මේක තප්පරයක් අහන්න. මුල් දින 3 තුල වැඩ කරපු ප්‍රමාණය අහන්නේ. මුල් දින 3 තුල කම්කරුවන් 12 දෙනෙක් වැඩ යෙදුණලු. එහෙනම් පුතේ කම්කරුවන් 12මයි. මම මෙතෙන්ට ගන්නවා මිනිස්සු 12යි. වැඩ කරලා තියෙන්නේ දින 3යි. පුතෝ හැබැයි පැය දෙකක අතිකාලයක් කළාලු. පැය දෙකක අතිකාලයක් කළා කියන්නේ යාලා වැඩ කරලා තියෙනවා පැය 10ක්. එවනම් 120යි. 120 වැඩි කළා 3න් බිංදුවයි 3 වරක් 2යි. ඔයාට එනවා පුතේ 360ක්. මිනිස් පැය 360යි.
මිනිස් පැය 360යි මිනිස් පැය 360යි මිනිස් පැය 360යි ඊළඟ මුල් දින 3 තුල මුල් දින 3 තුල මුල් දින 3 තුල අවසන් කරන ලද වැඩ ප්‍රමාණය මුල් දින 3 තුල අවසන් කරන ලද වැඩ ප්‍රමාණය මුල් දින 3 තුල අවසන් කරන ලද වැඩ ප්‍රමාණය මුළු වැඩ ප්‍රමාණයෙන් කවර භාගයක්ද මුල් දින 3 තුල අවසන් කරන ලද වැඩ ප්‍රමාණය මුළු වැඩ ප්‍රමාණයෙන් කවර භාගයක්ද 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 මුළු වැඩ ප්‍රමාණය 480යි මුළු වැඩ ප්‍රමාණය 480යි ඒකෙන් 360ක් මෙයාට මෙයා කැපුණා 12 වරක් නම් 3යි 12 වරක් නම් 4යි ඔයාට එනවා පුතේ 4ෙන් 3ක් ඔයාට එනවා 4ෙන් 3ක් ඔයාට එනවා 4ෙන් 3ක් පුතේ අපි මේ පැය දෙක අපිට නාස්ති වෙන්නේ නැහැ හැමදාම මේ පැය දෙකෙන් උපරිම ප්‍රයෝජන ගමු මම හිතන්නේ තව සෑහෙන කාලයකට ගොඩ යන්න පුළුවන් වෙයි කියලා පුතේ මට පේන්නේ ඔයාලටත් මේ විදිහටම එක්සෑම් ලියන්න වෙයි මතක තියාගන්න ඔයා මේකෙන් වැඩක් කරගන්න මගේ ක්ලාස් එකේ පමණක් නෙවෙයි දැන් බලන්නකෝ මේ වෙනකොට ළමයි 4-5 දෙනෙක් දැන් පන්තියෙන් අයින් වෙලා ඒ කියන්නේ එයාලා මේක දැන් ඉවරයි එයාලට ඇති ඔයාලම හිතන්න පුතේ ඔයාලයි මේක කළ යුත්තේ ඔයාලයි මෙතන ඉන්න ඕනේ අපිට මෙතන ඉඳන් කෑ ගහන්න විතරයි පුළුවන් ඔක බෝරින් තමයි මේක මහා කරුමයක් ගොඩක් සමහර ගුරුවරුන්ට මේක කර්මයක් නෙමෙයි. ඒ ගුරුවරු දැන් මේ වෙනකොට පුතේ මුළු ලංකාව වටාම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් හදාගෙන ඒ නිසා ඒක ඇතම් විෂයන් ගණිතය වාගේ විෂයන් හරි අමාරුයි පුතේ මේකෙන් කරන්න. නමුත් අපි උපරිම උත්සාහ කරනවා. දැන් භාෂාවක් නම් එහෙම කරගෙන ඔය අහන් ඉන්න එකනේ. පන්තියේ හිටියත් කරන්නේ අහන් ඉන්න එක. මෙතනදී හිටියත් ඔහම හිටියත් කරන්නේ අහන් ඉන්න එක. නමුත් මේකේ ඊට වඩා වෙනස්. හරි. එහෙම ගුරුවරු කියනවා මේක පට්ට හම්බ කරගන්න නියමයි. හැබැයි පුතේ ඒ ගැන හිතන්න නැතුව කොහොම හරි කරලා ළමයි ටික ගොඩ දාන්න හදන ගුරුවරයා උත්සාහ කරන්නේ මේකෙන් කොහොම හරි තමසලා ගොඩ දාගන්න. දැන් මේක සමහරව හිතනවා ඔයා නිකන් උගන්වන්නේ ඕක ප්‍රශ්නයක් නෑනේ අපට ඕනේ නෑ අපි සල්ලි දීලා අරකට යනවා. ඒකෙන්ද ඔයාගේ කරන නිකන් ඇවිල්ලා පොඩ්ඩක් කියලා බලලා පොඩි ආතල් එකක් කරා යනවා. එහෙමනේ. අනික පුතේ දැන් ඔයා හොඳටම දන්නවා මේ පැය දෙක ඇතුළත වල්පල් මුකුත් අපි කියෙව්වේ නෑ. මගේ විස්තර මම කියෙව්වේ නෑ.
ලොකු විස්තර මම සමාජය හදන්න ගියේ නෑ දේශපාලනය කරන්න ගියේ නෑ අපිට වැඩක් නෑ මහින්ද කොහොම රට පාලනය කරත් ගෝඨාභය කොහොම රට පාලනය කරත් ඒක ඔයාටයි මටයි අදාළ ප්‍රශ්නයක් නෙමෙයි අපිට මේක ගොඩ යා ගන්නයි ඕනේ එච්චරයි සරලයි හරි ඊළඟ දින 3කට පසු කම්කරුවන් 7 දෙනෙක් දින 3කට පසු කම්කරුවන් 7 දෙනෙක් දින 3කට පසු කම්කරුවන් 7 දෙනෙක් වෙනත් වැඩක් සඳහා යොදවන ලදී කම්කරුවන් 7 දෙනෙක් වෙනත් වැඩක් සඳහා යොදවන ලදී වෙනත් වැඩක් සඳහා යොදවන ලදී ඉතිරි කම්කරුවන් ලවා නියමිත දිනට වැඩ අවසන් කිරීමට ඉතිරි කම්කරුවන් ලවා නියමිත දිනට වැඩ අවසන් කිරීමට ඉදිරි කම්කරුවන් ලවා නියමිත දිනට වැඩ අවසන් කිරීමට ඔවුන් දිනකට පැය කීයකින් වැඩ කළ යුතුද 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 දැන් අහගන්න සියලු දෙනාම අහන්න උපේ මෙතෙක් කළ වැඩ මම ලියනවා මෙතෙක් කළ වැඩ ප්‍රමාණය මෙතෙක් කළ වැඩ ප්‍රමාණය සමානයි උතේ මිනිස් පැය 360යි එවනම් මං ගන්නවා ඉතිරි වැඩ ප්‍රමාණය සමානයි පුතේ මේ 480න් අඩු කරගන්න 360 ඔයාට එනවා පුතේ 120ක් අපි මේක දාමුකෝ මිනිස් පැය කියලාම මිනිස් පැය 120යි දැන් මාර වැඩක් වෙනවා දින 3කට පස්සේ කම්කරුවන් 7 දෙනෙක් යනවා යන්න දින 3කට පස්සේ කම්කරුවන් 7 දෙනෙක් යනවා යන්න ඉතුරු වෙන්නේ 5 දෙනයි එහෙනම් මේ බලන්නකෝ පුතේ මේ 120 වැඩ ප්‍රමාණය කරන්න ඔය 120 වැඩ ප්‍රමාණය කරන්න හරි ඉන්නේ මිනිස්සු ඉන්නවා මිනිස්සු පහක් පුතේ දින කීයක් තියෙනවද අපිට අපි ඇස්තමේන්තු කළේ දින 5යි ඒකෙන් දැන් 3ක් වැඩ කරලා ඉවරයි මම කියන්නේ කොහොමද තේරුම් ගන්නද ඇස්තමේන්තු කළේ දින 5යි ඒකෙන් දැනට වැඩ කරලා තියෙනවා පුතේ දින 3ක් එහෙමනම් තව ඉතුරු දින දෙකයි එහෙනම් මේ මිනිසුන් 5 දෙනා මේ දින දෙක තුල තව පැය කීයක් වැඩ කළ යුතුද එහෙනම් පුතේ මේ 120යි පස්වරක් දෙක 10යි මෙයාට මෙයා කැපුණා පුතේ මිනිහෙක් වැඩ කරන්න ඕන පැය 12 බැගින් මිනිහෙක් වැඩ කරන්න ඕන දවසකට පැය 12 බැගින් මිනිහෙක් වැඩ කරන්න ඕන දවසකට පැය 12 බැගින් මිනිහෙක් වැඩ කරන්න ඕන දවසකට පැය 12 බැගින්
මිනිහෙක් වැඩ කරන්න ඕනේ දවසකට පැය 12 බැගින්. හරි හරි එමනම් අදට කතන්දරය උතනින් නවත්වමු පුතේ. ආයෙ ප්‍රශ්නයක් කරන්න ලොකු වෙලාවක් නැති නිසා සාමාන්‍ය විදිහටම සියලු පන්ති පැවැත්වෙනවා. දැන් කාට හරි ආපහු මේක චෙක් කරන්න ඕන නම් පේපර් එක බලන්න ඕන නම් පුතේ රෙකෝඩින් එක රැට දානවා. ඒක බලන්න. right. සියලු පන්ති සාමාන්‍ය විදිහට දිගින් දිගටම පැවතීගෙන යනවා. කිසිම පන්තියක් වෙනස් වෙන්නේ නැහැ. මට ඔයාලට කරන්න ඉල්ලීමක් විදිහට කරන්න තියෙන්නේ පුතේ. ඔයා මේ වැඩේ ඔයාට බල කරලා කරගන්න. හරි. මට පුතේ මෙතෙන්ට ඇවිල්ලා ලස්සන දේශනා තියන්න වෙලාවක් නැහැ. ඔයාලා වෙනුවෙන් දේශනා කරන්න වෙලාවක් නැහැ. ආදරේ මෙහෙමයි, කරුණාව මෙහෙමයි, මේකයි, අරකයි, මේකයි, දේශපාලනේ මේකයි. පුතේ කාලේ නාස්ති කිරීමක් විතරයි වෙන්නේ. එක තප්පරෙත් ඔයාලට වටිනවා දැන්. ඔයාගේ දෙමව්පියන්ට වටිනවා. තප්පරයකට වැය වෙන්නේ ඔයාගේ දෙමව්පියන්ගේ. ඒක පුතේ YouTube එකට දාලා ඒකේ views ටිකක් කරා මම මේ එහෙන ගුරුවරයා වෙන්න මට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මට කළ යුත්තේ මගේ YouTube channel එකේ තියෙන පුතේ මේ ඔයාගේ පාඩම් ටික විතරයි වෙන මොකුත් නැහැ. හරි. ඒක subscribe කරලා නැත්නම් ඔයා subscribe කරන්න ගිහින් ඒක බලන්න බලලා ඒ වැඩි කරගන්න. මෙතන දේශනා තියන්නවත් පුතේ අම්මා තාත්තා මට කන්න දුන්න දේවල් අපේ අම්මා තාත්තා දුක් විඳ හැටි ඒවා අමුතුවෙන් කියන්න දේවල් නෙමෙයි. හැම අම්මා තාත්තෙක්ම දුක් විඳිනවා. ඒක මම දන්නවා. එහෙම දේශනා කළ යුතුයි කියලා දිය යුතුයි. නමුත් මේකේ ඒකට අවස්ථාවක් නෙමෙයි. මේකට වෙලාවක් ආපු වෙලාවක මම කියන්න. හරිනේ. සමහර බලාපොරොත්තු වෙනවා පන්තියට ආපුවම සර් නිකන් ජෝගි ගොඩක් දාන්න ඕනේ. සර් නිකන් එන ලයින් එක මම දැක්කා එක පන්තියක ජීවිතේ කියා දෙන පැය දෙක. විනාඩි 45 කියලා පන්තියේ පැය දෙකෙන් විනාඩි 45 ජීවිතේ කියා දෙනවා. වැසිකිළියට යන හැටි කියලා දුන්නා. ඉතින් ඒවා පුතේ මම අහන් හිටියා. ඉතින් ඒවා අනේ මන් දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. ඉතින් සමහර දෙමව්පියෝ නම් කියනවා හරි ෂෝක් වැසිකිළියට යන හැටි කියලා දෙනවා කියලා. ඒවා අපිට නිකන් ඒවා අපි දන්න දේවල්නේ අපිට සාජයෙන් හම්බෙච්ච දේවල්නේ ඒවා නේද? හරි. ඒ ගැන ආයෙ කතා කරන්න දෙයක් නැහැ. right. එහෙමනම් පුතේ අපි හම්බෙමු ඊළඟ පන්ති තියෙන සියලු දවස්වල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. කොච්චර ඇඳි නීතිය දැම්මත් පන්ති ටිකේ ඒ විදිහටම ගලාගෙන යනවා. right. එහෙමනම් ආවට ස්තුතියි. යනවට බොහොමත්ම ස්තුතියි. ගිහින් එන්න.